යන්න. right. අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාට මෙන්න මේ පෙන්නලා තියෙන ටියුට් එක. මම ඔයාට මේක දැන් ස්ක්‍රීන් එකේ ඔයාගේ තියෙන එකක්. විශේෂයෙන්ම helping verbs ගැන අපි යම් ප්‍රමාණයක් ඉගෙන ගැනීම වැදගත් වෙනවා. ඒක නිසා මේ පෙන්නලා තියෙන එක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක පටන් ගමු කරන්න. පහත පද ඉගෙන ගනිමු කියලා මම මේ පොඩි ළමයින්ට දානවා වගේ එකක් දාලා තිනවා. right now you can see the screen. පහත පද ඉගෙන ගනිමු. By using these small words we can create some sentences. Especially when speaking we can use these sentences. මේවා පාවිච්චි කරලා හදන වාක්‍ය අපිට දිනදා කතා කරද්දී යොදා ගන්න හරි ලේසි පහසුයි. ඒක නිසා මේක ගැන ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඔයාට පේනවා ඇති ඔයාගේ ස්ක්‍රීන් එකේ පළවෙනියට number 1 can කියන වචනය තියෙනවා. can. ඔයාට පේනවා මෙතන can කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙනවා could කියන වචනය. මම මේවායේ අර්ථ කියාගෙන යන්නම් සරල විදියට ඔයාට ඊට පස්සේ ස්ක්‍රීන් එකේ තියෙනවා කොහොමද අපි මේවා යූස් කරලා වාක්‍ය නිර්මාණය කරගන්නේ සහ කතා කරන්නේ කියන එක. right. can කියන වචනය විවිධාකාර භාවිතාවන් කීපයක් තියෙන එක්කෙනෙක්. මෙන්න මේ can කියන එක්කෙනා ටිකක් වෙනස් එක්කෙනෙක්. මෙයාව අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධ අරමුණු වෙනුවෙන්. ඒ වගේම can වල තේරුම තමයි පුළුවන් කියන එක. මොනවා හරි දෙයක් කිරීමේ හැකියාව 100%ක්ම පුළුවන් කියන හැකියාව. අපි ප්‍රකාශ කරන්නේ can පාවිච්චි කරලා. could කියන එකේ අර්ථය තමයි could. මේ could කියන එකේ අර්ථය තමයි පුළුවන් වුණා කියන එක. can වල තේරුම මොකද්ද? පුළුවන් කියන එක. මම ඔයාලට ටයිප් කරලා දෙන්නම්. ඒ වගේම could වල තේරුම තමයි පුළුවන් වුණා කියන එක. පුළුවන් වුණා. ඔයාගේ කොලේ ඔයා ලියා ගන්න නෝට් එක. දැන් මේ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. මම ඒක කියන්නම්. එකක් තමයි මේක එක තේරුමක් තමයි ඉඩ තියෙනවා කියන එක. යමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. හරිද? ඒ කියන්නේ can වලට වඩා සිද්ධ වීමේ සම්භාවිතාව අඩු දේවල් ප්‍රකාශ කරන්න මේ පාවිච්චි කරන්නේ. අද ටියුට් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ can එකයි, could එකයි, should එකයි. ප්‍රධාන තුනක් අද කියලා දෙනවා. ඉතිරි ටික මම next week එකේ කියලා දෙනවා. මේ might කියන වචනේ තේරුමත් පුළුවන් ඉඩ තියෙනවා කියන එකම තමයි. පුළුවන්. ඒ වගේම යමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේක වෙනසක් තියෙනවා. can වලට සාපේක්ෂව ඔය can කියන වචනයට සාපේක්ෂව වෙන්න තියෙන ඉඩකඩ මේ පද දෙකේ අඩුයි. දැන් උදාහරණයක් විදියට if we take an example අපි මේ කියන වචනය පාවිච්චි කරද්දී can වලට වඩා අඩුවෙන් තමයි පුළුවන් භාවය තියෙන්නේ. දැන් I can come කිව්වොත් මට එන්න පුළුවන්. ඒක 100%ක්ම විශ්වාසයෙන් මම කියන්නේ. හැබැයි I may come to your home. I may come to your home. මම ඔයාගේ ගෙදරට එන්න මට ඔයාගේ ගෙදරට එන්න පුළුවන් කියන එක තමයි ඒකේ තියෙන්නේ. නමුත් එන්න ඉඩ තියෙනවා. එන්න තියෙන හැකියාව can වලට වඩා අඩුයි. අවිශ්වාසයෙන් තමයි කියන්නේ. might කියන වචනේ ගත්තොත් ඊටත් අඩුයි. වෙන්න තියෙන හැකියාව 120ක් 10ක් 105ක් වගේ. බෑ නොකිය පුළුවන් කියනවා වගේ දෙයක් might වලින් එන්නේ. I might come. ඒ කියන්නේ ඇත්තටම I can't come කියන එක වගේම තමයි. might කියන්නේ එන්න බැරි ගතිය තමයි තියෙන්නේ might වල. right. should කියන එකේ තේරුම තමයි යුතුයි කියන එක. අපි මේකකින් එක ඉස්සෙල්ලා ලියාගෙන යන්න. යමක් කළ යුතුයි කියන අදහස ගන්න අපි මේක පාවිච්චි කරනවා. උපදේශ දෙද්දි තමයි වැඩිපුර මෙයාව පාවිච්චි කරන්නේ. should. must කියන එකේ තේරුම තමයි ටිකක් බරපතල විදියට නේද? යුතුයමයි යමක් කළ යුතුයමයි කියන අදහස ලබා දෙන්න must පාවිච්චි කරනවා. right. must කියන එක පාවිච්චි කරනවා අපි යමක් කළ
අදහස must කියන වචනේ පාවිච්චි කරනවා අපි යමක් කළ යුතුයමයි කියන අදහස ප්‍රකාශ කරන්න right right microphone on කරගන්න ඊට පස්සේ ought to කියන වචනය පාවිච්චි කරනවා අපි ඒත් යුතුයි කියන අදහස ප්‍රකාශ කරන්න මොනවා හරි දෙයක් කළ යුතුයි කියන අදහස තමයි ඒකේ තියෙන්නේ මේවා වෙන වෙනම පාවිච්චි වෙන ආකාරයක් බලමු ඊළඟට need to කියලා කියන්නේ මේ වචනේ තේරුමත් අවශ්‍යයි කියන එක යමක් කිරීම අවශ්‍යයි want to කියන එකේ තේරුමත් උවමනායි අවශ්‍යයි කියන එක ඉතින් වචන විදියට සිංහල තේරුම වෙනස් අකුරු වලින් ලියාගත්තට වඩා මේක දැනගන්න එකයි වැදගත් want කියලා කියන්නේ want to කියන්නේ උවමනායි right උවමනායි නේද ඕන කියන එකම තමයි කියන්නේ අවශ්‍යයි කියන එකම තමයි has to have to කියන පද දෙකේම තේරුම තමයි යමක් කරන්න සිද්ධ වෙනවා කියන එක කරන්න වෙනවා එහෙම නැත්නම් කරන්න තියෙනවා යමක් කරන්න වෙනවා එහෙම නැත්නම් කරන්න තියෙනවා කියන එක තමයි මේ පද දෙකේම අර්ථය had to කියන්නේ ඒකේ අතීත කාලය had to ඒකේ තේරුම තමයි කරන්න සිද්ධ වුණා කියන එක උදාහරණයක් විදිහට මට ඔහුව බඳින්න සිද්ධ වුණා අපිට කොළඹ යන්න සිද්ධ වුණා අපිට කොළඹ යන්න තිබ්බා අපිට කොළඹ යන්න අපිට ඔහුට උදව් කරන්න තිබ්බා සිදු වුණා right had to සිදු වුණා මොන හරි දෙයක් කරන්න සිදු වුණා කියන අදහස will have to කියන්නේ අනාගත කාලය හංගවන එක the future form of has to have to so we can use this with future sentences will have to කරන්න සිද්ධ වේවි ඇයට ඔහුව බඳින්න සිද්ධ වේවි අන්න ඒ වගේ sentences කියන්න අපිට මෙයාව ඕන වෙනවා කරන්න සිද්ධ වේවි හරි would කෙනෙක් ගැන මම මෙතන තේරුම ලියන්නේ නැහැ. එයාට සිංහල තේරුමක් නොදී එයාව පැහැදිලි කරන්නම්. Right. හැමෝටම now you can see the screen and today I am going to discuss these small helping verbs and we call them auxiliaries and I have selected only several auxiliaries here. So let's get started. Now I am going to move to the next part. First one is can භාවිත වන අන්දම කියලා වට ස්ක්‍රීන් එකක් පෙනේවි. මම මෙතන හකුළු වල short forms විදියට හදලා තියෙනවා set එකක්. can subject එක can එක verb එක. දැන් මේ can කියන වචනේ මුලින්ම භාවිතා වෙන ආකාරය තමයි ඔයාට පේනවා යම් කිසි subject පදයක් එක්ක can දාලා ඊට පස්සේ verb එක දැම්මොත් example එකක් විදියට මෙහෙම she can go දැන් මෙතන subject එක තමයි she can දාලා ක්‍රියාපදයක් තිබ්බොත් base form එකෙන් she can go ඇයට යන්න පුළුවන් මේක හැම කෙනෙක්ම දන්නවා everybody knows this හැම කෙනාම මේක දන්නවා she can go ඇයට යන්න පුළුවන් she can come ඇයට එන්න පුළුවන් you can come ඔයාට එන්න පුළුවන් we can go අපිට යන්න පුළුවන් නේද Sharmila can dance Sharmilaට නටන්න පුළුවන් Sagar can speak in English සාගරට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් මෙන්න මේ වගේ සරල දේවල් පුළුවන් කියන්න පාවිච්චි කරද්දී can යොදා ගන්න පුළුවන් එතකොට මෙන්න මේක තමයි pattern එක subject can verb කියලා මන් දීලා තියෙන්නේ ඉතින් මේක පාවිච්චි කරලා you can form many sentences මේ වගේ හදන්න පුළුවන් තව ගොඩාක් ඒවා ඔයාට මම කීපයක් මෙතන ටයිප් කරන්නම් ඔයාට පැහැදිලිව බලා ගන්න පුළුවන් වෙන්න මේ subject can verb කියන pattern එක ගැන තමයි මේ කියන්නේ right
අපි දැන් බලමු මේ වගේ ටිකක්. I can learn. හරිද? We can dance. අපිට නටන්න පුළුවන්. You can teach. ඔයාට උගන්වන්න පුළුවන්. You can teach me. ඔයාට පුළුවන් මට උගන්වන්න. Right? You can teach English. ඔයාට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. They can win. ඒගොල්ලොන්ට දිනන්න පුළුවන්. යමක් සිද්ධ කරන්න තියෙන හැකියාව උපරිමයෙන් තියෙනකොට තමයි අපි මේ රටාව යූස් කරන්නේ. They can win. Right? Nimal can play. නිමල්ට සෙල්ලම් කරන්න පුළුවන්. මෙහෙම සරල ඒවා මුලින් හදන්න ඕනේ. දැනට පුළුවන් කෙනෙක් ඉන්නවනම් පුළුවන් අය කරන්න ඕනේ ටිකක් ඇඩ්වාන්ස් verbs දාන එක. ටිකක් අමාරුයි කියලා හිතන verbs දාලා හදන එක. දැන් dance, learn, teach ඔය වගේ ඒවා අපි දන්නවනේ හැමෝම. හැබැයි නොදන්නවයි කියලා හිතන ඒවා ටිකක්. මම මේ ටියුට් එකේ අග දාලා ති phrasal verbs අද කියලා දෙනවා. ඉතින් අපිට පුළුවන් මේවා යූස් කරලා එදිනෙදා පොඩි පොඩි දේවල් කියන්න කට්ටිය ගැන අදහස්. දැන් හර්ෂණීට පුළුවන් කියන්න I can cook rice. We can go. You can come. ඔය විදියට හැමෝම මේක දන්න නිසා I don't waste your time and my time to teach you again and again. So let's go to the other part. Subject can. මම යනවා දැන් මෙන්න මේ දෙවෙනි එක්කෙනාට subject can verb rest. මේ rest කියලා කියන්නේ නිශානි ඉතිරි කොටස. වාක්‍යයක තියෙන ඉතිරි කොටස. දැන් මේ පළවෙනි එකෙන් මම පෙන්නුවේ ක්‍රියාපදයෙන් ඉවර කරා. She can go, you can come, Nimal can sing. ඔය වගේ ඒවා. but මෙතනදී අපි කතා කරන්නේ තව අගට කෑලි දාලා. මෙන්න මේවට තමයි rest එක කියලා කියන්නේ. මම අන්ඩර්ලයින් කරන්නම් green color එකෙන්. මේ දවස්වල green color එක දකින්න අඩු නිසා නේද? She can go home today. ඇයට අද ගෙදර යන්න පුළුවන්. She can go home today. She can go. මම දැන් ටිකක් වාක්‍ය දික් කරලා තියෙනවා. sentence එක දැන් දිග කරලා තියෙනවා. She can go home today. ඇයට අද ගෙදර යන්න පුළුවන්. මේක දැක්කම ඔයාට පැහැදිලි ඇති rest එකක් දාන රටාව මේ තියෙන්නේ. එහෙනම් මේ විදියට මේක මතක තියාගෙන ඔයාට පුළුවන් if you wish you can have a print out of the tutorial. She can go home today. ඇයට අද ගෙදර යන්න පුළුවන්. අපි යන් මේ වගේ තව ටිකක් හදන්න. Right? They can come. මම අහනවා කට්ටියගෙන් to our home today. ඒගොල්ලොන්ට අද අපේ ගෙදර එන්න පුළුවන්. They can come to our home today. ඒගොල්ලොන්ට අද අපේ ගෙදර එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කෑල්ල මම highlight කරනවා. ඒ ටිකට තමයි rest එක කියලා කියන්නේ. They can come වලට පස්සේ කොටස to our home today. අපේ ගෙදරට අද. සිහි කල්පනාවෙන් කතා කරන්න ඕනේ. නේද? She can win his love. ඇයට පුළුවන් ඔහුගේ ආදරය දිනන්න. She can win his love. ඔහුගේ ආදරය. His love. නේද? I can go to the party. මට අද පාටියට යන්න පුළුවන්. I can go to the party today with බලන්න ටික ටික දිග්ගස්සන හැටි my friend. I can go to the party with my friend. හොඳට බලන්න හිමීට. I can go to the party. මට පාටියට යන්න පුළුවන්. කාලය හඟවන පදයක් දානවා today කියලා අද. කාත් එක්කද කියලා දාන්නේ with දාලා. with my friend. දැන් අපි හිතමු ඔයාට කියන්න ඕන වුණා කියලා. She can come to the class with her mother. ඔහොම දාලා දිග්ගස්ස ගන්න පුළුවන් නේද?
She can come to the class with her mother today. ඇයට අද පන්තියට එන්න පුළුවන් ඇයගේ අම්මත් එක්ක. Right? She can come to the class with her mother today. එහෙනම් ටිකක් දිග වාක්‍ය හදාගෙන යන්න බලන්න ඕනි ඔය විදියට. දැන් මම යනවා subject can be adjective කියන කොටසට. මේ number 3 විදියට පෙන්නන්නේ ඒවා. දැන් can be adjective. මෙන්න මෙයා ගැන කියන්නේ. subject can be දාලා ඊට පස්සේ adjective එකක් දැම්මොත්. දැන් subject එක තමයි she. මෙතන අරන් තියෙන can be ඊට පස්සේ adjective පදයක් අරන් තිනවා. example එකක් විදියට මම මේ kind කියන වචනය තමයි අරන් තියෙන්නේ. කරුණාවන්ත කියන adjective එක. මේ adjective එක පාවිච්චි කරනවට අමතරව ඔයාට you can use another adjective instead of using kind. She can be kind. She can be kind. Here you can see the word kind. It's an adjective. Subject can be adjective. She can be kind. Here the meaning is ඇයට කරුණාවන්ත වෙන්න පුළුවන්. මේ රටාවෙන් හැදෙන වාක්‍යවල තේරුම තමයි වෙන්න පුළුවන් කියන එක. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් කියන රටාව. දැන් උදාහරණයක් විදියට ගත්තොත් මේ sentence එකේ තේරුම තමයි she can be kind. ඇයට කරුණාවන්ත වෙන්න පුළුවන්. නේද? පුළුවන්. එහෙම නැත්නම් මේක තේරුම ගන්න පුළුවන් ඇයට පුළුවන් කරුණාවන්ත වෙන්න. ඇයට පුළුවන් කරුණාවන්ත වෙන්න. right. ඔය දෙකම එකයි. she can be kind කියන එකේ අර්ථය තමයි මම මේ කියන්නේ. දැන් මට කියන්න බලන්න එක එක්කෙනාට මම chances දෙනවා කීප දෙනෙක්ට. number 1 මම අහනවා kind වෙනකොට beautiful දැම්මොත් ලස්සනයි කියන එක නේද? ලස්සන. she can be beautiful. ඇයට ලස්සන වෙන්න පුළුවන්. she can be beautiful. ඇයට ලස්සන වෙන්න පුළුවන්. ඇයට අවංක වෙන්න පුළුවන්. අවංක වෙන්න පුළුවන්. දැන් බලන්න මේක. ඇයට පුළුවන් අවංක වෙන්න. අවංක කියන එකට පාවිච්චි කරන්නේ honest. ඒක ප්‍රොනවුන්ස් කරන්නේ honest කියලා. honest. හොයන්න නෙමෙයි honest. H O N E S T honest. H O N E S T honest. She can be honest. ඇයට අවංක වෙන්න පුළුවන්. right, let's write it. she can be honest. පැහැදිලිද? we can be intelligent. intelligent කියන්නේ බුද්ධිමත්. intelligent කියන්නේ බුද්ධිමත් කියන එක. we can be intelligent. අපිට බුද්ධිමත් වෙන්න පුළුවන්. උමනාවක් තමයි නැත්තේ නේද? බුද්ධිමත්. we can be intelligent. So you have the responsibility to replace the adjective. When you speak, you will need to use a different adjective. So you can change this one. I just gave only 2 or 3 examples. I just gave only one example here. The word kind, you can see it here. And the other examples, honest, intelligent, but you can replace it with other adjectives. දැන් මම අහනවා කෙනෙක්ගෙන් මෙහෙම බලමු. මෙන්න මෙහෙම මම ලියන්න යනවා sentences කීපයක් මෙතන. ඊට පස්සේ නම් කියලා මම එක එක්කෙනාට chance එක දෙන්නම්. right, number 1 මම කියන්නේ නැහැ කාටද දෙන්නේ කියලා first එක. හැමෝම ready වෙන්න ලියා ගන්න කොලේක. ඔයාට පුළුවන් අපි දෙමු
නපුරු වෙන්න. නපුරු කියන එක දැන් බෑ කියන්න බෑ. number 2 ඇයට පුළුවන් පොහොසත් වෙන්න. right. number 3 අපේ අම්මට පුළුවන් කරුණාවන්ත වෙන්න. right. number 4 ඔහුට පුළුවන් නේද? මම මේ තව රටාවකුත් මෙතනදී උගන්වන්න try කරන්නම්. ඔහුට ඕන්නම් පුළුවන්. අපි කියනවා ඔහුට ඕන්නම් පුළුවන්. ඔහුට ඕන්නම් පුළුවන් අහිංසක වෙන්න. ඔහුට ඕන්නම් පුළුවන් අහිංසක වෙන්න. නේද? number 5 ඕන්නම් කියන එක මම කියලා දෙන්නම්. ඔහුට ඕන්නම් පුළුවන්. මට ඕන්නම් පුළුවන් අහිංසක වෙන්න. හරිද? ඒක වැදගත්. ඒ කැලල මම කියලා දෙනකොට ලියා ගන්න. අපේ තාත්තට ඕන්නම් පුළුවන් අපි ගමු දුප්පත් පෝසත් අහිංසක කරුණාවන්ත නපුරු දුෂ්ට ඕනම් දුෂ්ට එහෙම නැත්නම් ආත්මාර්ථකාමී ගමු. ආත්මාර්ථකාමී වෙන්න. අපේ තාත්තට ඕනම් පුළුවන් ආත්මාර්ථකාමී වෙන්න. right. මම මේ පහ දැනට අහන්නම් ඊළඟට අනිත් අයට දෙන්නම් chance එක කියන්න. number 1 දුමින්ද yes ඔයා පුළුවන් ද බලන්න මේක කියන්න. ඔයාට පුළුවන් නපුරු වෙන්න. මම ලියා ගන්න. ඔව් sorry මහීෂා කියන්න බලන්න. ඔයාට පුළුවන් නපුරු වෙන්න. පටන් ගන්න. You can be bad sir එහෙනම්. ඔව් හරි හරි. ඔයාට නපුරු වෙන්න පුළුවන්. You can be cruel. right. මහිෂාගේ සද්දට වඩා බල්ලෙක් පුරන සද්ද නම් ඇහෙනවා. dog is barking මහිෂා. කොහේ යනවද මන්දා? right. ඔයාට නපුරු වෙන්න පුළුවන්. You can be cruel. You can be cruel. එහෙනම් මෙතන දාන්න ඕන මොකක්ද අපි ඊළඟ වචනය? Yes sir. right. good girl. right. Yes sir. very good. very good. right. හරි. number 2 ඊළඟට නිර්ම කියන්න බලන්න. ඇයට පුළුවන් පෝසත් වෙන්න. She can be rich. she can be rich. හරි. she can be rich. ඇයට පුළුවන් පොහොසත් වෙන්න.
අයට පුළුවන් පොහොසත් වෙන්න. She can be rich. She can be rich. නේද? rice නෙමෙයි rich. ch. She can be rich. අයට පුළුවන් පොහොසත් වෙන්න. අනිවාර්යෙන් can rich නෙමෙයි can be rich බව මතක තියාගන්න. කරුණාවන්ත වෙන්න. අපේ අම්මට පුළුවන් කරුණාවන්ත වෙන්න. මේක මට කියන්න බලන්න හර්ෂණි. Our mother can be kind. Very good. Our mother can be kind. Did you bring something to us because you went to participate to a wedding function? Did you bring something? No. තනියම කෑවා. right. ඔහුට ඕනනම් පුළුවන් අහිංසක වෙන්න. මේක අපිට ඔහුට ඕනනම් කියලා කියන්නේ මෙහෙමයි. ඔහුට ඕනනම් if he wants මේක හරි if he wishes ඔහුට ඕන නම් හරිද දැන් ඔහුට ඕන නම් කියන එක මේ ආකාර දෙකෙන්ම හදා ගන්න පුළුවන් if he wants if he wishes ඔහුට ඕන නම් කියන අදහස ගන්න පුළුවන් මේ දෙකෙන්ම දැන් මට ඕන නම් කියලා කියන්නේ if I want මට ඕන නම් එහෙම නැත්නම් if I wish if I wish කියලා දාලා ඉතිරි ටික කියන්න පුළුවන් ඔයාට ඕන නම් if you want ඔයාට ඕන නම් එහෙම නැත්නම් if you wish කොහොම කියලා දාලා අපිට ස්ටාර්ට් කරන්න පුළුවන් right මට කියන්න බලන්න ඊළඟ සෙන්ටෙන්ස් එක ශර්මිලා ඔහුට ඕන නම් පුළුවන් අහිංසක වෙන්න If he wants, he can be innocent. very good if he wants he can be innocent if he wants he can be innocent මම මෙතනින් ටයිප් කරන්න පලාමල්ල වගේ දැන් මේ ස්ක්‍රීන් එක if he wants he can be innocent innocent කියන්නේ අහිංසක innocent අහිංසක right if he wants he can be innocent අන්තිම එක මම අහන්නම් ඔව් අපේ අර කලාප අධ්‍යක්ෂකතුමිය නෑද නේද එහෙනම් මම කියන්නම් අපේ තාත්තට ඕන නම් පුළුවන් ආත්මාර්ථකාමී වෙන්න කියන එක කියන්නේ කොහොමද our father if our father wants එහෙම නැත්නම් if our father wishes he නේද if our father wishes he can be selfish ආත්මාර්ථකාමී කියන්නේ selfish ආත්මාර්ථකාමී right මම යන්නම් මේ ස්ක්‍රීන් එක මකන්නම් ඊට පස්සේ අපිට අලුත් එකකට යන්න පුළුවන් දැන් අපිට ප්ලේස් එකක මොකක් හරි ඉන්නවා කියලා කියන්න ඕන උනාම මොකක් හරි ප්ලේස් එකක අපිට ඉන්නවා කියලා කියන්න ඕන උනාම අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේක can be plus place කියන රටාව. එතකොට මේකේ තේරුම තමයි ඉන්න පුළුවන් කියන එක. ඉන්න පුළුවන් කියන අදහස එන්නේ. ඉන්න පුළුවන්. බලන්න she can be at home today. ඇයට අද ගෙදර ඉන්න පුළුවන්. දැන් මේ දීලා තියෙන example එක තමයි ඇයට අද ගෙදර ඉන්න පුළුවන්. නේද? ගෙදර ඉන්න පුළුවන්. right අද ගෙදර ඉන්න පුළුවන්
she can be at home today. ඇයට අද ගෙදර ඉන්න පුළුවන්. ඔයා ගත්තොත් මේ වගේ sentence එකක් තව. I can be at the office. In the office. කාර්යාලයේ. You can be at my home today. ඔයාට අද මගේ ගෙදර ඉන්න පුළුවන්. She can be at my home today. ඇයට අද මගේ ගෙදර ඉන්න පුළුවන්. So don't worry. දුක් වෙන්න එපා. You can be at my home today. So don't worry. ඉතින් දුක් වෙන්න එපා. You can be at my home today. ඔයාට අද මගේ ගෙදර ඉන්න පුළුවන්. මෙහෙම කතා කරද්දි කියන්න පුළුවන්. When someone right. When someone needs to stay somewhere and when he or she can't find a place, you can suggest this. ඔයාට මේක යෝජනා කරන්න පුළුවන්. Don't worry, you can be at my home today. ඔයාට අද මගේ ගෙදර ඉන්න පුළුවන්. We can be at the temple. අපිට පන්සලේ ඉන්න පුළුවන්. පැහැදිලිද? You can be under my table. මගේ මේසේ යට. You can be under my table. ඔයාට ඉන්න පුළුවන් මගේ මේසේ යට. You can be under my desk. ඔයාට මගේ desk එක යට ඉන්න පුළුවන්. දැන් ඔය නිපාත පදේ අපි use කරන එක්කෙනා මෙන්න මෙතන මම රවුන්ඩ් කරන්නම්. දැන් preposition එකක් තියෙනවා. at කියන එක්කෙනා මේ at වෙනුවට වෙන කැමති පදයක් අපි use කරොත් right වෙන කැමති පදයක් use කරොත් අපිට පුළුවන් ගැලපෙන විදියට sentence එකක් හදාගන්න ලස්සනට. උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් at වෙනුවට දැම්මොත් on කියන වචනය. She can be on the roof. වහල උඩ. හොරාට හොරෙක් අපි හිතමු the thief. හොරාට වහලේ උඩ ඉන්න පුළුවන්. දැන් හොරාට පුළුවන් වහල උඩ ඉන්න. කොහොමද කියන්නේ? The thief හොරා can be ඉන්න පුළුවන් on the roof. The thief can be on තමයි දැන් මේ උඩ. The roof වහල. The thief can be on the roof. ඔහුට පුළුවන් he can be by the road. by කියන්නේ අයිනේ. he can be by the road. by කියන වචනේ පාවිච්චි කරනවා අයිනේ කියලා කියන්නත්. by the road. අපි මේක සාමාන්‍යයෙන් යොදාගන්නේ විසින් කියලා කියන්නනේ. he can be by the road. පාර අයිනේ ඉන්නහුට පුළුවන්. okay, you can be by the road. I will take you. මම ඔයාව ගන්නම්. I will take you. මම ඔයාව ගන්නම්. You can be by the road. ඔයාට පුළුවන් පාර අයිනේ ඉන්න. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාට homework දීගෙන තමයි යන්නේ. මෙන්න මෙතනින් මේ වගේ sentences හදන්න ඕනේ. ලියන්නයි කියන්නයි දෙකම කරන්න දෙනවා. දැන් සැපට ඉන්න ඇති පහුගිය දවස්වල නේද? පාටිස් වලට යනවා, ගෙදරට වෙලා ඉන්නවා, වහිනවා නේද? ඔෆිස් එකට යනවා. ඉතින් සුන්දර කාලයක් ගත කරන්න ඇති. මම දැන් මේ සුන්දර කාලේ ටිකක් වැඩි අහිමි කරන්න හදන්නේ. මෙන්න මේ sentence එක පාවිච්චි කරලා can verb කියන මේ පළවෙනි එකෙන් ඔයා හදන්න ඕන sentences 30ක්. හරිද? 30 sentences and making ඊට පස්සේ ඒකට අර මොනවා හරි එකක් දාලා ක්‍රියාපදයට අමතරව තව කෑල්ලක් දාලා ඒකෙන් 30 sentences. right? ඊළඟට මේකෙන් ඇවිල්ලා හදන්න ඕන 50 adjective පද විතරයි දැනගන්න ඕන. එහෙනම් adjectives පද kind වෙනුවට තව පද දාලා කලපන ඒවා දාලා හදන්න ඕන. ඊට පස්සේ මේ වගේ ස්ථාන නාම දාලා places දාලා
හදන්න ඕනේවා සාමාන්‍ය 30ක් හැදුවාම නෑ ඕනේ නෑ. ඒකෙන් 10ක් හදන්න. right? දැන් එහෙනම් මේක මතකයි තියෙන්න ඕනේ. මේ homework එක can පාවිච්චි කරන එකෙන් ඔය විදියට විවිධාකාර sentences හදන්න ඕනේ. So you have to write it in Sinhala also. Right? Because some students, some learners, they don't like to write it in Sinhala, but I recommend you to write it in both languages. Then your knowledge will be improved soon, because writing only in English, sometimes you can copy it from the internet. I'm not saying that you are doing so, but you can copy it from the internet, but if you write it in Sinhala also, I can understand and clearly identify that you wrote it by your own. ඔයා තනියම ලිව්වා කියලා හිතා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි යන් ඊළඟ කොටස කියලා දෙන්න. ඊළඟට කියලා දෙන්න හදන්නේ can වල passive voice එක ගැන. can එකත් එක්කම පාවිච්චි වෙන අනිත් එක object can be v3 කියන එක. මෙන්න මේ රටාව. can වල passive voice එක කොහොමද අපි හදාගන්නේ? can passive voice කියලා මේකට මම කියන්නේ. දැන් ගත්තොත් example එකක් දීලා තියෙනවා. බලන්න මුලින්ම ඔයා ලියන්න ඕන object පදය. ඊළඟට can be දාන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ක්‍රියාපදේ v3 ස්වරූපයෙන් තියන්න ඕන. උදාහරණයක් විදිහට rice can be eaten කියලා තියෙනවා. කාටද මේකේ තේරුම කියන්න පුළුවන්? ස්වේච්ඡා සේවකයෙක් නැද්ද කවුරුහරි අපිට මේකට උත්තර දෙන්න? බත් කන්න පුළුවන්. very good. නිර්මා. බත් කන්න පුළුවන්. දැන් බලන්න මේක. අපි හිතුවොත් අපිට එකපාරට බත් කන්න පුළුවන්. තේ බොන්න පුළුවන්. කිරි බොන්න පුළුවන්. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඔයාට ගහන්න පුළුවන්. ඇයට ආදරය කරන්න පුළුවන්. ජීවිතේ දිනන්න පුළුවන්. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. නේද? ඔය වගේ වාක්‍ය හදද්දී මේ බලන්නකො මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. මේ sentence එක ගත්තොත් හොඳට බලනවා. You can't see a subject here. ඔයාට මෙතන දකින්න බෑ subject එකක්. Only the object is there. object එක විතරයි මෙතන තියෙන්නේ. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. මට හරි අපිට හරි ඔයාට හරි එහෙම වචනයක් නෑනේ මේකේ. ඔයාට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා තිබ්බනම් මේක දැන් මම subject එකක් මේකට දාලා පෙන්නන්නම්. ඔයාට නේද? මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. එහෙම වුණා නම් මේකේ කරන්න පුළුවන් කෙනෙක් ඉන්නව නේද? කියන්නේ ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා. මේක පුළුවන් වෙන්නේ ඔයාට. නමුත් මම මේ ඔයා කෑල්ලක් නැතුව නිකම්ම කියනවා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. විසඳීමට ලක්වන දේ මොකද්ද? මේ ප්‍රශ්නය. ක්‍රියාපදයේ තියෙනවා විසඳනවා කියන එක can තියෙනවා පුළුවන් කියලා. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? object පදයයි මම උඩ බලන්න highlight කරනවා. can be කියලා ක්‍රියාපදයේ තියෙනවා. subject එකක් නැහැ. එහෙනම් මෙන්න මෙවැනි ඒවා හදාගන්න අපිට මේක ඕන වෙනවා. ටිකක් ඇඩ්වාන්ස් එකක් මේක. can වල passive voice කියලා තමයි මේකට කියන්නේ. right. අපි බලමු දැන් ඒකෙන් හදාගන්න එක sentence එකක්. Now you can see I can learn English. This is the active voice sentence, and the passive part here English ගන්නවා මුලට can be learnt කියලා ලියනවා. මොකද මං එහෙම ලිව්වේ? මං ඔයාලට කොටු කරලා පෙන්නන්නම් ඇයි මං එහෙම ලිව්වේ කියලා. මේ බලන්න මම රතු පාටින් කොටුවක් අඳිනවා උඩම උඩ. can be දාලා ක්‍රියාපදේ තියන්න ඕන කොහොමද? v3 ස්වරූපයෙන්. can be v3. object can be v3. ඉතින් ඒකම තමයි මේ තියෙන්නේ. මෙන්න object එක. ඊට පස්සේ ඔයාට පේනවා can be තියෙනවා. මෙන්න ක්‍රියාපදේ තියෙනවා v3 ස්වරූපයෙන්. learned කියලා. object can be learned. object එක ලියලා can be තියලා
ක්‍රියාපද දින V3 එකෙන් learnt වශයෙන්. right. එහෙනම් මේ විදිහට බලාගත්තම passive එක හැදෙනවා. එහෙනම් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. පළවෙනි sentence එකේ තේරුම මොකද්ද? මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියන එක තමයි මේකේ තේරුම. passive voice එකේ තේරුම මොකද්ද? ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් මට. එතකොට ඉංග්‍රීසි තමයි මතුවෙලා තියෙන්නේ නේද? ඇයි අපි එහෙම හදාගන්නේ? කතා කරද්දි හරි ලියද්දි හරි දෙකටම යොදා ගන්න පුළුවන්. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් මට. එහෙම නැත්නම් මම විසින්. මම නිකන් මේ සිංහල එක දෙන්නේ. දැන් මම මේකේ තියෙන by me කියන එක කපලා අයින් කරෝතින් මේ මම විසින් කියන එක මම ඕනනම් කපලා දානවා දැන්. ඔයාලට පේනවා මම කපනවා යාව. කතුරක් අරගෙන කපනවා රතු පෑනේ. එතන මේකෙත් මම කපනවා ඉංග්‍රීසි එකෙත් by me කියන එක. දැන් මොකද්ද ඉතින්? ඔන්න ඉතිරි මොකද්ද කියලා මම කොටු කරලා පෙන්වන්නයි හදන්නේ. English can be learnt. ඒකේ තේරුම මොකද්ද? ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියන එක විතරයි එතකොට ඉතිරි වෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. කෙලින්ම ඒ වගේ එකක් හදාගන්න. දෙමළ කතා කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ මේ වගේ ඒවා තමයි මේ හැදෙන්නේ. කිරි වීදුරුවක් බොන්න පුළුවන්. අම්මට උදව් කරන්න පුළුවන්. තාත්තට ආදරේ කරන්න පුළුවන්. බලන්න මම මේ හදපු එක පොඩ්ඩක් විස්තර කරලා තියෙන හැටි. English can be learnt. අපි එහෙම හදාගත්ත sentence එක තමයි මේ තියෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. මේකේ තේරුම මේ can එක මුලට ගත්තට පස්සේ can English be learnt. ඔයාලට පේනවා මෙන්න මේ can කියන වචනය එයාව මං අරගෙන තියෙනවා මුලට. මෙන්න මේ can කියන එක්කෙනාව ගෙනහලා දාලා තිනවා මෙතන මුලට. මේ තියෙන්නේ මුලින් ලියලා. එතකොට මොකද්ද මෙයා ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? So you can clearly see the question mark at the end of the sentence. Can English be learnt? ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. බෑ කියලා කියද්දි cannot. ඔයාලට පේනවා මෙතන cannot කියලා තියෙනවා. මේක ඕනනම් can't කියලා ලියන්නත් පුළුවන්. CANT ලියන්නත් පුළුවන් apostrophe එක දාලා. cannot කියලා ඔහොම ලියන්නත් පුළුවන්. cannot be learnt. English cannot be learnt. එහෙම නැත්නම් can't. කතා කරද්දී නම් මේක ඔයා can't කියලා යොදන එක තමයි හොඳ. නේද? can't. මේ cannot කියන එක සමානයි CAN apostrophe T can't. එක සමානයි මොකද්ද? CANNOT cannot. cannot කියන්නේ තනි පදයක්. ඉතින් ඒක තනි පදයක් විදිහට තමයි තියෙන්නේ. සමහර අය මෙහෙම දිග වෙනස් කරලා වෙන් කරලාත් ලියනවා can't කියන වචනය. හරි. දැන් අපි යන් cannot මුලට ගත්තොත් ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරිද? cannot English be learnt. ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරිද කියලා තමයි ඒකෙන් අහන්නේ. අපිට ඕන නම් තව question word එකක් එහෙම අමතර දාලා මේ how වගේ පදයක් දාලා how can English be learnt? කොහොමද how can පුළුවන් වෙන්නේ? English be learnt. ඉංග්‍රීසි ඉගෙන ගන්නට කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ? How can English be learnt? කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ? right. කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ? How can English be learnt? right. අපි යම් මේ sentences ටිකේ මම තේරුම් ටිකක් ගාලා ලියන්නම්. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්.
ඉගෙන ගන්න පුළුවන් නේද? දෙවැනි එක මොකද්ද? ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද කියන ක්වෙස්චන් එක. ඊළඟ එක මොකද්ද? ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ කියන වාක්‍යය මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරිද? කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්? කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්? කොයි විදිහටද කියලා අහන එක කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්? මෙන්න මේ සෙන්ටෙන්සස් වල අර්ථ ටික ඔය තියෙන්නේ. හරි. අපි දැන් යනවා එහා පැත්තට. ඔයාට මම මේ විදිහේ පැසිව් වාක්‍ය හදන්නත් දෙනවා. සෙන්ටෙන්ස් එකක් අරගෙන පැසිව් වොයිස් හදාගන්න. මෙන්න මේ විදිහේ ඒවා එක වාක්‍යයක් මේ විදිහට ලියලා මෙවැනි සෙට් 10ක් හදන්න ඕන. සෙට් 10ක් කියලා කියන්නේ now you can see on the screen තිරේ උඩ දකින්න පුළුවන් ඔයාට rice මෙන්න මේ ඉංග්‍රීසි කියන එක අරගෙන මං හදලා තියෙනවා එකක්. මෙන්න මේන් එකකට තමයි මං එකක් කියලා හඳුන්වන්නේ. මේ වගේ ඒවා 10ක් හදන්න ඕන. තව. පැහැදිලිද? මේ තමයි එක. එතකොට මේක ඇතුලේ active voice passive voice කියලා නම් කරලා මේ විදිහට තව set එකක් හදන්න. හදලා විතරක් මදි. දැන් ක්ලාස් එක ඇතුලේ අපි කතා කරන්න පුරුදු වෙන එක මූලික ටාගට් එක නිසා ඔයා ඒ ටික ලියලා ඉමේජ් එක මට එවලා විතරක් මදි. voice එකෙන් එකින් එක කියන්න ඕන. මෙන්න මෙහෙම. I can learn English. English can be learned by me. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. English can be learned. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? Can English be learned? ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ. English cannot be learned. ඔන්න ඔය විදිහට සෙට් එක කියන්න යන්න ඕන 10ම. ෆ්‍රී ටයිම් එකේ වට දවස් 7ක් තියෙන වැඩේ කරන්න. දැන් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නය කියලා කියන්නේ this question this problem. දැන් question එකක් කියන්න විභාගයට වගේ එකක්. මේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්නයක් නම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. කොහොමද ලියන්නේ? This problem can be solved. This problem can be solved කියන්නේ විසඳනවා solved. So එන වලෙන් වලටයි. This problem can be solved. මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. නේද? She can be understood. ඇයට ඇයව තේරුම් ගන්න පුළුවන්. He can be selected. ඔහුව තෝරගන්න පුළුවන්. ඔහු තෝරනව නෙමෙයි මේ. ඔහුව තෝරගන්න පුළුවන්. can be තියෙනකොට ඔයා දැනගන්න ඕනේ මෙයා පැසිව් එකෙන් තියෙන්නේ මෙහෙම කියලා. ඔහුව තෝරගන්න පුළුවන්. රයිට් මම මෙතනින් එහාට යනවා ඉස්සරහට ඊළඟ කොටසට. could කියන වචනය මේ හා සමානම නිසා මම ඒක ටිකක් වේගෙන් පැහැදිලි කරලා දෙන්නයි හදන්නේ. දැන් ඔයාට පේන්නේ ස්ක්‍රීන් එකේ වාගේ could භාවිත වන අන්දම. මේකත් අර විදිහටමයි යන්නේ. මේකිනුත් හැම සෙන්ටෙන්ස් එකකින්ම අර කිව්ව ගානටම හදන්න ඕන. subject could plus verb. මේකේ තේරුම තමයි පුළුවන් වුණා කියන එක. she could go කියන්නේ ඇයට යන්න පුළුවන් වුණා. I could go මට යන්න පුළුවන් වුණා. පැහැදිලිද? could කියන්නේ පුළුවන් වුණා කියන එක. මොනවා හරි දෙයක් කරන්න පුළුවන් වුණා. පුළුවන් වුණා. මේක මම අර වගේ විස්තර කර ඉන්නේ නෑ. පුළුවන් වුණා. Next one, subject could plus verb plus rest. Here you and the other thing is පුළුවන් වුණා. මේකෙන් අපිට අහන්න පුළුවන් ඕන නම් could මුලට ගත්තට පස්සේ question එකක් හදන්න පුළුවන්. පුළුවන් වුණාද කියලා අහන්න ඕන නම් could මුලට ගන්නවා. මෙහෙම. could she go? ඇයට යන්න පුළුවන් වුණාද? she couldn't go. She couldn't go. ඇයට යන්න බැරි වුණා. බැරි වුණා කියලා කියන්නේ couldn't go. could not කියන එක දැම්මහම බැරි වුණා කියන තේරුම තමයි එන්නේ. she couldn't go. මේ couldn't මුලට ගත්තාම බැරි වුණාද කියලා අහන්නේ. බැරි වුණාද කියලා අහන්න නම් couldn't කියන එක මුලට ගන්න ඕන.
මම මේකෙන්ම හදනවා couldn't she go ක්‍රියාපදයේ තියන්නේ ඔය වර්තමාන ස්වරූපයෙන් බේස් ෆෝම් එකෙන්ම තමයි තියන්නේ. ඒක past tense එකෙන් ලියන්නේ නැහැ. couldn't she went කියලා කියන්න එපා. හරිද? දැන් මෙහෙම අහුවොත් why කියලා දාලා අහුවොත් why could she go? ඇයි ඇයට යන්න පුළුවන් උනේ? ඇයි ඇයට යන්න පුළුවන් උනේ? දැන් why couldn't කියලා අහුවොත් why couldn't she go? ඇයි ඇයට යන්න බැරි උනේ? පැහැදිලිද? she could go, she couldn't go, couldn't she go ඔය විදිහට හදා ගන්න පුළුවන්. මෙතන go වෙනුවට වෙන verb එකක් ආදේශ කරොත් දැන් learn ඉගෙන ගන්න. ඇයට ඉගෙන ගන්න පුළුවන් වුණා. she could learn. මේ චූට ස්පේස් එකේ ලියලා තිනවා could she learn කියලා. ඇයට ඉගෙන ගන්න පුළුවන් වුණාද? could she marry him? ඇයට පුළුවන් වුණාද ඔහු බඳින්න? could she marry him? right ඒ විදිහට ප්‍රශ්න හදාගෙන යන්න පුළුවන්. මං හිතනවා ඔයාලා ලොකු අය නිසා. මට පුළුවන් මේ දේ කරන්න. බැරි වුණොත් මට නැවත මගින් through WhatsApp you can ask me. ඊළඟට එහෙනම් එවැනි sentences 30ක් හදන්න ඕනේ. subject could verb rest මෙන්න මේවා she could go home today කියන එක දාන්න එපා. මේක මේ වැරදි. right මම අර copy can එකෙම තමයි මේකට දැම්මේ. today කියන වචනය දාන්නේ නැහැ අපි. මොකද මේ කාලය හංගවන පදයක් අපි තියන්නේ නැහැ සාමාන්‍යයෙන් could එක්ක. she could go home ඇයට ගෙදර යන්න පුළුවන් වුණා. අපි හිතුවොත් මෙහෙම එකක්. ඒ නිසා මම මේක කපනවා. මේක ටයිප් කරද්දි දාපු එකක්. today කියන කාලය හංගවන පදයක් අපි සාමාන්‍යයෙන් could එක දාන්නේ නැහැ. කාලය හංගවන පදයක් ආවොත් අපි could එක යූස් කරන්නේ මෙන්න මේ වචනය. manage manage to. මෙහෙමයි. I could go home. මට ගෙදර යන්න පුළුවන් වුණා. නමුත් මට කොයි වෙලාවක හරි ඕන වුණොතින් කාලය හංගවන පදයක් කියන්න. මට ඊයේ ගෙදර යන්න පුළුවන් වුණා. මෙහෙම. I could go home yesterday කියලා. මම මේක මෙහෙම කියන්නේ නැහැ. කාලය හංගවන පදයක් තියෙනවා මෙතන yesterday කියලා. සාමාන්‍යයෙන් could එක්ක කාලය හංගවන පදයක් ආවොත් අපි ඒක කියන්න could දාන්නේ නැතුව කියනවා වෙන ක්‍රමයකට. ඔහොම ලිව්වොත් වැරදි. ඒ නිසා මම මේක ලියන්න වෙන වචනයක් තියෙනවා මට. could වෙනුවට ආදේශකයක්. මෙවැනි sentence එකක් ඕන වුණොතින් ලියන්න. right? I think it's clear to you. ඔයාලට පැහැදිලි කියලා මම හිතනවා මම මේ දැන් කියන්න හදන එක. ඉතින් ඒ වෙනුවට මම මෙන්න මේ manage to කියන එක තමයි use කරන්නේ. manage to. මට ඊයේ ගෙදර යන්න පුළුවන් වුණා කියලා කියන්න මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. I managed to go home right yesterday. I managed to go home yesterday. මට ඊයේ ගෙදර යන්න පුළුවන් වුණා. I managed to go home yesterday. මට ඊයේ ගෙදර යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මේ වැඩේ යා ගානට කරගත්තා. yesterday කියන එකත් එක්ක එහෙනම් last week, last month, ගිය මාසේ නේද? ඔය වගේ අතීතය හංගවන පදත් එක්ක could භාවිත නොකළ යුතුය ලියා ගන්න එක. Don't use could with time indicators. කාල හංගවනයන් සමග could දාන්න එපා. ඒ වෙනුවට manage to කියන එක ආදේශ කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම මේකෙන් මං හිතුව මෙතන ගත්තොත් you කියලා. You managed to go home last month. ඔයාට ගිය මාසේ ගෙදර යන්න පුළුවන් වුණා. මේකෙදි මුලට ගන්න ඔයාට ගිය මාසේ ගෙදර යන්න පුළුවන් වුණාද කියලා. හොඳට අහගන්න හරිද? මේ manage to කියන රටාව use කරෝතින් ඔයාට ප්‍රශ්නය අහද්දි ගන්න වෙන්නේ did. මොකද මෙයා simple past tense verb එකක්. Did you manage to? පැහැදිලිද? Go home. Did you manage to go home last month?
ඔයාට ගිය මාසේ ගෙදර යන්න පුළුවන් වුණාද? අද නිශානි නෑ. I think නිශානි නෑ, සාගර නෑ, කිප දෙනෙක් නෑ නේද? වහිනවා ඇති සමාජයට යාලට. ඔව් සුජානිට message එකක් තියෙනවා මට. එයාගේ exam එක යුනිවර්සිටි එකේ. right කළා. කීප දෙනෙක් message කළා වෙන්නේ. You managed to go home. එහෙනම් did you manage? ඔය විදිහට ඕකින් සෙට් කරගන්න පුළුවන්. අපි තව කතා කරනවා මේක ගැන. right මේ today එක දාන්න එපා කියලා මම කිව්වා හොඳේ. මතක තියාගන්න. ඔන්න මේක දාන්න එපා කියලා කිව්වා මෙතනට. adjective එකක් එක තිබ්බා. she could be kind. ඇයට කරුණාවන්ත වෙන්න පුළුවන් වුණා. අර විදියමයි. ඒ නිසා මේක ගැන නැවත නැවත කියන්න යන්නේ නැහැ. could be kind. කරුණාවන්ත වෙන්න පුළුවන් වුණා. could be beautiful. ලස්සන වෙන්න පුළුවන් වුණා. we could be honest. අපිට අවංක වෙන්න පුළුවන් වුණා. හොඳට මතක ඇති. could මුලට ගත්තා නම් ප්‍රශ්නයක් හැදෙනවා. මම මෙතන තියෙන මේ could ගැන අහලා මෙතන මුලින් ලිව්වා නම් මෙන්න මෙතනට දැම්මා නම් could she be kind කියලා මෙන්න මේ විදියට මේක question එකක් එනවනේ. could she be kind? ඇයට කරුණාවන්ත වෙන්න පුළුවන් වුණාද? could she be kind? තව ටිකක් ලස්සන කරමු මේක. could she be kind to you? ඇයට පුළුවන් වුණාද ඔයාට කරුණාවන්ත වෙන්න? could she be kind to you? පැහැදිලිද? right. ඉතින් ඕකෙන් නෙගටිව් දාලා හදාන්න පුළුවන්. she could not be kind. ඔය විදිහට not දාලා එහෙට මෙහෙට හරවලා ඕන තරම් හදාගන්න පුළුවන්. place එකක් එක්ක ගත්තොත් ඉන්න පුළුවන් වුණා කියන එක තමයි මේකේ තේරුම. මොකද්ද? ඉන්න පුළුවන් වුණා. ඉන්න පුළුවන් වුණා. she could be at home. ඇයට ගෙදර ඉන්න පුළුවන් වුණා. මේකේ තේරුම. ඕනනම් මේකෙන් පුළුවන් වුණාද කියලා අහනවා නම් ඔයා could ගන්න ඕන මුලට. මෙහෙම පුළුවන් වුණාද කියලා අහන්නම් ඔයා could ගන්න ඕන මුලට. could she be at home? could she be at home? ඇයට ගෙදර ඉන්න පුළුවන් වුණාද? නැහැ කියලා කියන්න නම් she could not be at home. she couldn't be at home. could වලට not දානවා. එහෙනම් ඒ විදියට අහන්න පුළුවන් ලස්සන ඒවා මම හදන්නම් එකක් ඒ වගේ හැමෝටම පැහැදිලි වෙන්න. you could be at home. ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණා. දැන් මම මේකෙන් අහනවා ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණාද කියලා. එතකොට අපි ඒක අහන්නේ could you be at home? ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණාද? දෙවෙනි එකේ තේරුම මොකද්ද? ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණාද? ඊට පස්සේ මං කියනවා you couldn't be at home කියලා. ඔයාට ගෙදර ඉන්න බැරි වුණා. here third sentence. ඔයාට ගෙදර ඉන්න බැරි වුණා. ඔයාට ගෙදර ඉන්න බැරි වුණාද? එහෙම වුණොත් ඉතින් අහන්නේ කොහොමද? couldn't. ඔයාට ගෙදර ඉන්න බැරි වුණාද? හොඳට බලාගන්න. මම ටයිප් කරලා ඉවර වුණාට පස්සේ බලන්න නැත්තම් මම වෙනස් කර කර ගහන්නේ. couldn't you be at home? ඔයාට ගෙදර ඉන්න බැරි වුණාද? හතරවෙනි sentence එක. fourth sentence. ඇයි ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ? why? ඇයි ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ? ඇයි ඔයාට ගෙදර ඉන්න බැරි වුණේ කියලා අහන්නේ කොහොමද? why couldn't? ඇයි ඔයාට ගෙදර ඉන්න බැරි වුණේ? why couldn't you be at home? පැහැදිලිද? ඉතින් ඔය එකක් බැලුවම අනිත් ටික පුළුවන් වෙන්න ඕනේ. කොහොමද ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ කියලා අහන්නේ කොහොමද? කොහොමද ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ? එතනට මම how දානවා. why වෙනුවට how could you be at home? කාත් එක්කද ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ? ප්‍රශ්නවාචී පදය තමයි වෙනස් වෙන්නේ නේද? with whom කියලා දාලා ඉවරලා could you be at home කියලා ලියනවා. with whom could you be at home? කාත් එක්කද ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ? මොකටද ඔයාට ගෙදර ඉන්න පුළුවන් වුණේ? මොකටද? for what?
කුමක් සඳහාද? For what? For what could you be at home? මොහොකටද ඔයාට ගෙදර ඉන්න පුළුවන් උනේ? දැන් ඔයාට ස්ක්‍රීන් එකේ පේනවා එක මම ටයිප් කරා. For what could you be at home? හොඳට මතක තියාගන්න question word එක වෙනස් වෙනකොට ලස්සනට sentence එකකුත් හැදෙනවා. ඉතින් ඔයා ඉගෙන ගන්න මේ පොඩි වාචනයක් වගේ පෙනුනට ඉගෙන ගන්න එක මෙන්න මේ වගේ පොඩි එකක් වගේ පෙනුනට මම මේ කොටු කරපු එක මෙන්න මේක පාදක කරගෙන නේද? By using this pattern we created all these sentences. මේ ඔක්කොම වාක්‍ය නිර්මාණය කරේ අපි මෙයාව පාවිච්චි කරලා නේද? කියන්නේ මෙයාව පාවිච්චි කරලා තමයි මේ සෙට් එකම හැදුවේ. පැහැදිලිද? මේ රටාවෙන් තමයි මේ සෙට් එකම හැදුවේ. ඉතින් ඔයාගේ වැඩක් ඒක තනියෙන් කරන්න. තනි කර එකට ගොනු කරලා ඔබලා තලලා පොඩි කරලා දාලා තියෙන චූටි මොනවා හරි අර බෑග් එකක හිර කරලා තියෙන දේවල් එළියට ගත්තා වගේ මේ එක පොඩි පැටර්න් එකකින් මේ could be place කියන රටාවෙන් හදාගත්තුවා තමයි මේ තියෙන්නේ. right මම එහෙනම් මේ ස්ක්‍රීන් එක අයින් කරනවා දැන් මකනවා ඊට පස්සේ එකට යන් ටග් ගාලා මේකේ පැසිව් වොයිස් එකට ඔය හෝම්වර්ක් ටික මතක තියාගන්න. could passive එකත් මේ වගේ object could be v3 මෙන්න මේ රටාව. ඒ කියන්නේ පුළුවන් වුණා කියන එක can වගේමයි. rice could be eaten බත් කන්න පුළුවන් වුණා. බත් කන්න පුළුවන් වුණා. rice could be eaten බත් කන්න පුළුවන් වුණා. rice could be eaten මෙතන could be කියලා වට තේනවා. පුළුවන් වුණා කියන අදහස තමයි යාගේ තියෙන්නේ. බත් කන්න පුළුවන් වුණා. ඔබ්ජෙක්ට් එක රටාව තමයි could be v3. බත් කන්න පුළුවන් වුණා. rice could be eaten. හොඳට මතක තියාගන්න eat නෙමෙයි eaten. දැන් මේතන example එකක් තියෙනවා. I could learn English. මට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වුණා. I could learn English. passive එක හදනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වුණා. by me මම විසින්. ඔයාලට පුළුවන් ඕන නම් මේ සබ්ජෙක්ට් පදේ අයින් කරන්න. මෙතන තියෙන අගට ගියපු සබ්ජෙක්ට් එක යා වැඩක් නැහැ අපිට දැන්. මම එයාව කපලා දානවා. ඊට පස්සේ ලියනවා English could be learnt. ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් වුණා විතරයි තියෙන්නේ. දෙමළ ඉගෙන ගන්න පුළුවන් වුණා. බත්තු යන්න පුළුවන් වුණා. right බත්තු යන්න පුළුවන් වුණා. rice could be cooked. බත් කන්න පුළුවන් වුණා. rice could be eaten. තේරුණාද? Tamil could be learnt. දෙමළ ඉගෙන ගන්න පුළුවන් වුණා. මේ විදිහට අපිට හදා ගන්න පුළුවන් තව පැසිව්. ඉතින් ප්‍රශ්න හදන්න පුළුවන් could මුලට අරන් මේ ටියුට් එකවත් එක තියෙනවා. ඔයාට එක ලේසි වේවි. ඊට පස්සේ තව දෙකයි තියෙන්නේ. should කියන එක ගැන. should කියන එකේ තේරුම තමයි යුතුයි කියන අදහස. කළ යුතුයි. යමක් කරන්න ඕනි කියන අදහස කියන්න අපි මෙයා පාවිච්චි කරන්නේ මොනවා හරි දෙයක් කළ යුතුයි කියන අදහස දෙන්න. you should go මේක අපි පාවිච්චි කරන උපදෙස් දෙන්න. right උපදෙස් දෙද්දි තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. වැඩිපුරම යොදන්නේ එහෙමයි. ඔයා යන්න ඕන. you should go. you should go. ඔයා යන්න ඕන. කොයි වෙලාවකත් you should went කියලා තියන්න එපා. ක්‍රියාපදේ තියන්නේ base form එකෙන්. you should go. she should go. ඇය යන්න ඕන. හරිද? goes සනම්ම නම් දාන්නේ නැහැ. she should go. ඇය යන්න ඕනේ. I should go. මම යන්න ඕන. you should help me. ඔයා මට උදව් කරන්න ඕනේ. you should help me. ඔයා මට උදව් කරන්න ඕන. you should love your mother. ඔයා ඔයාගේ අම්මට ආදරය කරන්න ඕන. ඕන කළ යුතුයි. ඔයා විසින් කළ යුතුයි කියන අදහස මේක කියන්නේ. පළවෙනි එකෙන් මේ වගේ sentences වලට හදන්න පුළුවන්. මෙතන මම දීලා තියෙනවා එක example එකක්. she should go. ඇය යන්න ඕන. I should go. මම යන්න ඕන.
මේ should මුලට ගත්තොත් එතනින් ප්‍රශ්නයක් හැදෙනවා. අර වගේමයි දැන් මෙතන should එක එළියට ගත්ත ගමන් මෙයා ගෙනහිල්ලා එළියෙන් තිබ්බොතින් කොයි වෙලාවක හරි අපිට මේ වචනය ගෙනින් එළියට දැම්මොත් එයා ගෙනින් මේ මුලට දැම්මොතින් ප්‍රශ්නයක් හැදෙනවා. ඇය යන්න ඕනද කියන එක. මම එකක් හදලා පෙන්නන්නම් ටක් කාලා. මෙන්න මේ විදියට. right. You should learn. ඔය ඉගෙන ගන්න ඕන. should එක එළියට දැම්මොතින් මම should you learn? ඔය ඉගෙන ගන්න ඕනද? You should not, නැත්නම් shouldn't. You shouldn't learn. ඔය ඉගෙන ගන්න ඕනි නෑ. Shouldn't. Should you learn? ඔය ඉගෙන ගන්න ඕනි නැද්ද? ඕන why වගේ පදයක් එක්ක දාන්න පුළුවන්. Why should? ඇයි කල යුත්තේ කියන එක. Why should you learn? ඇයි ඔයා ඉගෙන ගත යුත්තේ? Why shouldn't you learn? ඇයි ඔයා ඉගෙන ගත නොයුත්තේ? ඒ කියන්නේ ඉගෙන නොගත යුත්තේ ඇයි? ඇයි ඉගෙන ගන්න ඕනි නැත්තේ ඔයා? Why shouldn't you learn? ඇයි ඔයා ඉගෙන ගත යුතු නොවන්නේ? සිංහලෙන් හදා ගන්නකොට මේ මොනවා හරි ක්‍රමයකට වැඩේ ඇත්ත අර්ථය තමයි the real meaning is ඔයා ඉගෙන ගන්න ඕනි නැත්තේ ඇයි? Why shouldn't you learn? Why shouldn't you eat? Why shouldn't you like me? අයියා මට කැමති නොවිය යුත්තේ? Why should I like you? ඇයි මං ඔයාට කැමති වෙන්න ඕනේ? දැන් මෙහෙම ඇහුවොත් එකපාරට හදා ගන්න පුළුවන් වෙන why should I? මේක රටාවක්. Why should I කියන එක. Why should I like you? Why should I like you? ඇයි මං ඔයාට කැමති විය යුත්තේ? Why should I like you? What's the special reason? මොකද්ද විශේෂ හේතුව? I can't see any special reason. මට I can't see any special reason. මට විශේෂ මොනවත් විශේෂ හේතුවක් දකින්න බෑ. මට පේන්නේ නැහැ මොනවත් විශේෂ හේතුවක්. I can't see any special reason to like you. ඔයාට කැමති වෙන්න. එහෙම අහලා ඉවරලා කියන්න පුළුවන් why should I like you? ඇයි මං ඔයාට කැමති වෙන්නේ? හරි. එහෙනම් මේක ගැන කියලා දුන්නේ. ඊට පස්සේ මේකත් ඒ වගේමයි ඔබ්ජෙක්ට් එකක් හරි මොකක් හරි රෙස්ට් එකක් අගට දාලා ටිකක් දිගට හදනවා. She should go home today. ඇය අද ගෙදර යා යුතුයි. බලන්න මේකේ තියෙනවා go වලට පස්සේ home today කියලා අමතර වචනයක් දාලා ඒකයි මම මේ rest එක කියලා කියන්නේ. She should go home today. ඇය අද ගෙදර යා යුතුයි. You should come to see me today. ඔයා අද මම බලන්න ආ යුතුයි. පැමිණිය යුතුයි. You should come to see me today. We should try to speak. අපි ඉංග්‍රීසි කතා කරන්න උත්සාහ කළ යුතුයි. We should try. We should try to speak English. We should try to speak English language. අපි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න උත්සාහ කළ යුතුයි. අපි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න උත්සාහ කළ යුතුයි. පොඩි අලුත් වාක්‍යයක් කියන්නම් මම. අලුත් සෙන්ටෙන්ස් එකක්. කවුරු හරි කිව්වොත් we should try to speak. මෙන්න මෙතනට in දාලා in කියන වචනය දැම්මොත් මම පෙන්නන්නම් ඒක කොටු කරලා in English language කියලා දැම්මොත් අපි ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න උත්සාහ කළ යුතුයි කියන එක තමයි ඒකේ අර්ථය. පළවෙනි එකේ අර්ථය තමයි අපි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඉගෙන ගත යුතුයි. මේක දැම්මොත් මොකද්ද? අපි ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කියන අදහස. In English language. ඉංග්‍රීසියෙන්
පැහැදිලිද? right. ඉංග්‍රීසි yen. හරි. එහෙනම් ඊට පස්සේ තියෙනවා මෙයා ඒකත් දැන් මතක තියෙන්න ඕන. should be කියන්නේ වෙන්න ඕන කියන කර වගේමයි should be. should be. kind කියන එකට වෙන එකක් ආදේශ කරලා ඉස්සරහට යන්න පුළුවන්. she should be kind. ඇය කරුණාවන්ත විය යුතුයි. you should be. you කියන එක දාලා උපදෙස් දෙන්න පුළුවන්. මේ හැම එකෙම 10 10 හදන්න මේවයි. 10 10 ලියා ගන්න 10ක් ඕනි කියලා. right. මේ අවසාන එක place එකක්. සිටිය යුතුයි. එහෙම නැත්නම් ඉන්න ඕන කියන අදහස. ඔයා ගෙදර ඉන්න ඕන. ඇය ගෙදර ඉන්න ඕන අද. ඇය අද ගෙදර ඉන්න ඕනේ. මේ කියන්නේ අර අනුමානය නෙමෙයි. ඇය අද ගෙදර සිටිය යුතුයි. ඔයයි අක්කයි දෙන්න කතා වෙනවා ඔයාගේ නංගි ගැන. නංගිගේ මොකක් හරි වැරද්දක් නිසා අද ඔයාලා එයාට එළියට යන්න දෙන්නේ නැහැ. So you are discussing about your younger sister. ඔයාලා නංගි ගැන තමයි කතා කර කර ඉන්නේ. ඉතින් ඔයා කියනවා මේ අද යා ගෙදර සිටිය යුතුයි. අද යා කොහෙවත් යන්න හොඳ නැහැ. අන්න ඒ වගේ. අද ඇය ගෙදර සිටිය යුතුයි. එහෙම නැතුව මේ සෙන්ටෙන්ස් එක පාවිච්චි කරන්නේ නැහැ අපි. අර අපි කියනවානේ අද නම් ලොකු අම්මා ගෙදර සිටිය යුතුයි. ඒ නිසා මං ඇයව හම්බ වෙන්න ඕනේ ගිහින්. ඒ සිටිය යුතුයි කියන්නේ ඉන්න ඉඩ තියෙනවා කියන එක. මෙතනදී ඒක නෙමෙයි මේ කියන්නේ. අර මං කියපු පළවෙනි උදාහරණය වගේ. අද නම් අම්මා ගෙදර සිටිය යුතුයි. කොහෙවත් යන්න එපා. පැහැදිලිද? අද ගෙදරටම වෙලා ඉන්න ඕනේ. අද මම ගෙදර ඉන්න ඕන. I should be at home today because it is raining. අද වහිනවා. You should be with me. ඔයා මාත් එක්ක සිටිය යුතුයි. ඔයා මාත් එක්ක ඉඳීම අවශ්‍යයි. You should be. ඔබ මා සමග සිටිය යුතුයි. ඔයා මාත් එක්ක ඉන්න ඕනි. පැහැදිලිද? You should be with me. ඔයා මාත් එක්ක ඉන්න ඕන. සදහටම කියන්නේ කොහොමද? forever. F-O-R-E-V-E-R. forever. ඔයා සදහටම මාත් එක්ක ඉන්න ඕනේ. You should be with me forever. හරිද? ඔයා මාත් එක්ක ඉන්න ඕනේ සදහටම කියලා දැම්මොත් forever. මම සිංහල සෙන්ටෙන්ස් එකේ සදහටම කියලා ටයිප් කරේ නෑ. නමුත් සදහටම කියලා වුණොත් ඔයා forever දාගන්න ඕන. නේද? හදිසියවත් අපි කිව්වොත් you should be with me until I die. මම මැරෙන තුරු. You should be with me until I die. නේද? You should be with me until I die. මම මැරෙනකම් ඔයා මාත් එක්ක ඉන්න ඕන. until කියන්නේ තුරු කියන එක. until you die කියලා කිව්වනම් ඔයා මැරෙනකම් ඔයා මාත් එක්ක ඉන්න ඕන. ඔබ මැරෙන තුරු until you die. until he understands us. ඔහු අපිව තේරුම් ගන්නා තුරු. අපි හිතමු කවුරු අකමැති මේකට. until he understands us. ඔහු අපිව තේරුම් ගන්න තුරු. until he understands us. ඔහු අපිව තේරුම් ගන්නා තුරු. You should be with me. ඔයා මාත් එක්ක ඉන්න ඕනේ. පැහැදිලිද? ලස්සන සෙන්ටෙන්ස් එකක්. She should be in your mind. ඇය ඔයාගේ හිතේ ඉන්න ඕනේ. හරිද? right. මම යන්නම් ඊළඟ පැත්තට. should එකේ පැසිව් හදන්නෙත් අර කියපු විදිහටමයි. මෙන්න බලන්න. rice should be eaten but කෑ යුතුයි. but කෑ යුතුයි. rice should be eaten. මේ දීලා තියෙන එක්සැම්පල් එකක් ඔයාට. ඒක පාවිච්චි කරලා හදාගන්න පුළුවන් ලස්සන වාක්‍යයක් එකක්. I should learn English කියන එක ගත්තාම යා පැසිව් කරගෙන තිනවා. should පැසිව් රටාව මේ. English should be learnt by me කියලා. ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. ඉතින් මම මේ by me කියන කෙනා කැපුවොතින් by me කියන කෙනා කැපලා දැම්මාම ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි කියලා තමයි මේ සෙන්ටෙන්ස් එකේ තියෙන්නේ. ඉංග්‍රීසි ඉගෙන ගත යුතුයි. ඊට පස්සේ ඉංග්‍රීසි ඉගෙන ගත යුතුද කියලා අහන්නේ කොහොමද? should English be learnt.
මං හරි දානවා. English should not be learnt. ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නැහැ. ඉගෙන නොගත යුතුයි. මේ shouldn't එළියට ගත්තාම නොගත යුතුද කියලා අහනවා. ඉංග්‍රීසි ඉගෙන නොගත යුතුද? ඇයි ඉංග්‍රීසි ඉගෙන ගත යුත්තේ? Why should English be learnt? B එක අහලන්න බෑ. B තියෙන්න ඕන. Why shouldn't English be learnt? මෙතන should වෙනකොට not දාලා ඇහුවොත් ඇයි ඉංග්‍රීසි ඉගෙන නොගත යුත්තේ? ඕනම දෙයක් ඔයාට මේ වෙලාවේ තේරෙන්නේ නැති වුණොත් නැවත මගෙන් අහන්න පුළුවන්. right. අවසානයේදී මම ඔයාලට අද දවසේ කියලා දෙන අන්තිම එක තමයි මෙන්න මේ සෙට් එක. phrasal verb set එකක් තියෙනවා. පොඩි තේරුම් ටික චුට්ටක් කියන්නම්. look after කියන්නේ බලා ගන්නවා. phrasal verb එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න ක්‍රියාපදයකට අගට නිපාත පදයක් සෙට් කරලා preposition එකක් හෝ වෙනත් පද මොනවා හරි කොටසක් සෙට් කරලා තියෙන ඒවා. මේවයි sometimes we can identify 2 or 3 parts in a phrasal verb. phrasal verb එක කෑලි දෙකක් හෝ තුනක් අපිට අඳුර ගන්න පුළුවන්. කොටස් තියෙනවා. look කියන්නේ නම් බලනවා. හැමෝම දන්න ක්‍රියාපදයක්. හැබැයි after දැම්මහම තේරුම වෙනස් වෙනවා. look after කියන්නේ බලා ගන්නවා. in spoken English phrasal verbs are very important and it plays a major role. ප්‍රධාන භූමිකාවක් සිද්ධ කරනවා phrasal verbs අපි කතා කරද්දී. writings වලට වඩා මේවා තමයි කතා කරද්දී පාවිච්චි කරන්නේ. right? මම අහනවා මෙහෙම. Can you look after me? ඔයාට මාව බලා ගන්න පුළුවන්ද? Can you look after me? අද ඉගෙන ගත්ත ඒවත් එක්ක මම මේව බද්ධ කරනවා දැන් මේ phrasal verb ටික. Can you look after me? ඔයාට මාව බලා ගන්න පුළුවන්ද? මේක ප්‍රශ්නයක් නේ. මං කියනවා yes I can look after you. දැන් look කියන එක දන්නවා. after කියන්නේ දන්නවා පස්සෙන් කියලා. වෙනම ගත්තොත්. after පසුව. හැබැයි මේ දෙක එකතු වුණාම එන්නේ look after ගුවාම තනි එකේ තේරුම තමයි බලා ගන්නවා කියන එක. හරියට කහ කුඩු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයි ලුණු ටිකකුයි තුන පහ ටිකකුයි අමුයෙන් කාලා පොල් කිරි ටිකක් බිව්වට කිරි හොද්දක් වෙනවද? නැත. වෙන වෙනම අමුද්‍රව්‍ය ටික ගත්තට මේකෙන් හැදෙන්නේ නැහැ කිරි හොද්ද. ඒ වගේ තමයි වෙන වෙනම ගත්තොත් වෙන වෙන තේරුම් තියෙන්නේ. නමුත් මේ ටික එකට එකතු කරාට පස්සේ හැදෙන්නේ වෙන තේරුමක් බලා ගන්නවා කියන එක. දැන් look කියන එකේ තේරුම වෙනම ගත්තොත් එයාගේ අර්ථය තමයි නේද බලනවා කියන එකනේ. මොනවා හරි දෙයක් දිහා බලනවා. නේ? after කියන්නේ නිපාත පදයක් preposition එකක්. ඒකේ තේරුම තමයි පසුව. හැබැයි මේ දෙක එකට එකතු වුනහම එන්නේ ඔය කියන තේරුම නෙමෙයි. පසුව බලනවා නෙමෙයි. මොකද්ද තේරුම එන්නේ? බලා ගන්නවා. එහෙනම් දෙවියන් වහන්සේගේ නාමයෙන් මතක් කරන්නේ ඔන්න අපි දැනගන්න ඕන හැමෝම වෙනම තේරුමක් තමයි එන්නේ phrasal verbs. එහෙනම් ඉන්ටර්නෙට් එකේ phrasal verbs කියලා සර්ච් කරන්න තව වැඩිපුර දැනගන්න පුළුවන්. මම ඔයාලට මඟ පෙන්නනවා විතරයි. දැන් look කියන එකෙන් තව එකක් තියෙනවා look out. මේක මේ කතා කරද්දි ගොඩක් පාවිච්චි වෙනවා. look out. පරිස්සමෙන්. මොනතම් බලාගෙන look out. There is a thief. There is a thief. හොරෙක් ඉන්නවා. There is a thief. හොරෙක් ඉන්නවා. නේද? ඔයා කියනවා. Look out. කෑ ගහන ඔයා. බලාගෙන අනේ බලාගෙන look out. There is a thief under my table, under my bread, under my bed, under my table. හොරෙක් ඉන්නවා මගේ මේසේ යට. ඉතින් කෑ ගහන්න පුළුවන් වම. හයියෙන් කෑ ගහන්න එපා. ගෙදරට හොරුවේ අලසල්ලැසියෝ රින්ගාවි. මම මේ කෑ ගහනකොට මගේ අසල්ලැසියන්ට මේ වැහෙන්නේ නැති නිසා හොඳයි. නැත්තම් යාළුවා මෙහෙට රින්ගාවි. ඊළඟට look into කියන එක ගත්තොත් ඒකේ තේරුම තමයි පරීක්ෂා කර බලනවා කියන එක. මේක ක්‍රියාපදයක්. look into කියන්නේ පරීක්ෂා කර බලනවා. the police look into. the police කියන්නේ පොලිසිය. look into කියන්නේ පරීක්ෂා කරනවා. the police පොලිසිය නේද? police look into this problem. පොලිසිය මේ ප්‍රශ්නය දිහා මේ ප්‍රශ්නය පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂණ පවත්වනවා. දැන් police මේ වෙලාවේ කරනවා police මොකද්ද? looking
The police are looking into this problem. පොලිසිය මේ ප්‍රශ්නය ගැන පරීක්ෂණ කරමින් ඉන්නවා. The police are looking into. Look into නෙමෙයි looking into. Present continuous. අද දීලා ඇති tenses tute එකත් බලන්න. Look after look for කියලා කියන්නේ හොයනවා කියන එක. මේක හරීම ජනප්‍රිය ක්‍රියාපදයක්. මේක අහනවා ඇඩ්වර්ටයිස්මන්ට් වල එහෙම ගොඩක් තියෙනවා look for හොයනවා. දැන් මම ඇහුවොත් මෙන්න මෙහෙම එකක්. I am looking for a job. මම රස්සාවක් හොයමින් ඉන්නේ. I am මේ ing දාලා ලියන්නේ looking. I'm looking for a job. මම රස්සාවක් හොයමින් ඉන්නේ. හරිද? She is looking for a job. කවුරු ඇහුවොත් මෙහෙම වෙබ්සයිට්ස් වල තියෙනවා මෙහෙම. Are you looking for a job? Right? ඔයා රස්සාවක් හොයනවද? And right. Are you looking for someone? ඔයා කාව හරි හොයනවද? Are you looking for someone? Someone? ඔෆිස් එකේදී කවුරු එහෙම හැරි යවිද ඉන්නවා. ඔයා අහනවා ඔයාගෙන් are you looking for someone කියලා. ඔයා කාව හරි හොයනවද? Are you looking for someone? කවුරු මෙහෙම ඇහුවා? Are you looking for something? ඔයා මොනවා හරි හොයනවද? Something යමක් මොනවා හරි. Someone නම් යම් කෙනෙක්ව. Are you looking for something? ඔයා මොනවා හරි හොයනවද? Please tell me, I can help you. Don't worry. මට කියන්න මම ඔයාලට උදව් කරන්නම්. Are you looking for something? Right. අපි යන් ඊට පස්සේ චුට්ටයි තව තියෙන්නේ. come across කියලා කියන්නේ හම්බ වෙනවා කියන එක. මුණ ගැහෙනවා. හම්බෙන් යම් දෙයක් හම්බ වෙනවා. නේද? I came across my diaries. මගේ ඩයරි මට හම්බ වුණා. come across. දැන් come කියන්නේ නම් අපිට එනවා කියන එකනේ නේද? හැමෝම දන්න තේරුම එනවා. හැබැයි දෙවියනේ අපිට ළමයිනේ වැඩේ තියෙන්නේ මේවා දැනගත්තට come දැනගත්තට come across කියන එක දන්න එකට සෙට් වුණාම තේරුම හැදෙන්න වෙනම එකක්. එහෙනම් come across මුණ ගැහෙනවා. මේක සමානයි meet කියන එකට. meet වෙනවා කියන එකට. I came across මේකේ අතීත කාලේ මුණ ගැහුණා. ඔන්න බලන්න මම ලියනවා. I came ACROSS. I came across Kanchana yesterday. Right, type කරද්දී අකුරු මිස් වෙනවද කියලා බලන්න ඕනේ. keyboard එක බලන්නේ මේ ගහන්නේ. Right, I came across Kanchana yesterday. I came across Kanchana yesterday. මට කාංචනාව ඊයේ හම්බ වුණා. ඉතින් සමහරු met කියලා දාන්න නැතුව came across කියලා දානවා. හම්බ වුණා. නේද? මට ඔයාගේ ෆොටෝ එකක් හම්බ වුණා. I came ACROSS a photo of you. එහෙම නැත්නම් one of your photos. I came across a photo of you. ඉස්සර දීපු එකක් මොකක් හරි හම්බ වෙලා මේ කියනවා දැන්. I came across a photo of you. පැහැදිලිනේ? find out කියන්නේ හොයා ගන්න කියන එක. find out කියන්නේ හොයා ගන්නවා කියන එක. එහෙනම් මේකේ තේරුම තමයි මුණ ගැහෙනවා. හම්බ වෙනවා. ප්‍රාණවාචී හෝ අප්‍රාණවාචී ඕනම දෙයක්. හරිද? නැත්නම් හම්බ වෙනවා, හමු වෙනවා. නැති වෙලා තිබිලා වගේ දෙයක්. නැත්නම් ගොඩක් කාලෙකින් අහම්බෙන්, විශේෂයෙන්ම අහම්බෙන් තමයි මේ දේ වෙන්නේ. අහම්බෙන් වෙච්ච දේවල් හමු වීම. come across. find out හොයා ගන්නවා. මම ඉක්මනට උදාහරණ කියලා ඉවර කරන්න මේ දෙක විතරයි තියෙන්නේ. I can find out your name. මට පුළුවන් ඔයාගේ නම හොයා ගන්න. හොයා ගන්නවා. බලන්න මම දෙන උදාහරණය. I can find out your name. කවුරු හරි ඔයාට කරදර කරනවා. ඔයා කියන ඔයාට කෝල් කරලා මේ I can මොකද්ද? find out your name. ඔයාගේ නම හොයා ගන්න මට පුළුවන්. හොයා ගන්නවා. find කියන්නේ හොයනවා. find out කිව්වොත් හොයා ගන්නවා. මේකේ අතීත කාලය මොකද්ද? මම කියනවා I
could අර can වල අතීතයත් එක්ක use කරන හැටි මම මේ කියන්නේ I could find out his name. මට ඔහුගේ නම හොයාගන්න පුළුවන් වුණා. ගිය සතියේ මම ඔයාලට පොඩි වෙලාවක් අඩුවෙන් කරන නිසා තමයි මේ කාලය බැලන්ස් කරන්නද වැඩියෙන් කියන්නේ. හරි. I could find out his name. මට පුළුවන් වුණා ඔහුගේ නම හොයාගන්න. ඒ can අද ඉගෙනුවා could ඉගෙනුවා. හොඳට මතක තියාගන්න. නේද? I found out. මම හොයාගත්තා. මේකේ past tense එක තමයි මේක. I found out. නිකම් past tense එක. I found out. Find out. Found out. His. ඔහුගේ යථාර්ථය මම තේරුම් ගත්තා. I found out his reality. එහෙනම් මේ කෑලි phrasal verbs කතා කරද්දී අත්‍යවශ්‍යයි. මේවා දාලා කියනකොට නැත්තම් තේරෙන්නේ නැහැ. take down කියන්නේ හරිම වැදගත් ක්‍රියාපදයක්. lesson එකේ තියෙන වැදගත්ම ක්‍රියාපදේ මම කියනවා මේක කියලා. ඒ තමයි take down කියලා කියන්නේ පහත් කරලා කතා කරනවා. තමන් විතරයි දන්නේ කියලා හිතාගෙන සමහර මිනිස්සු වාට හිංසාව වෙන විදිහට කතා කරනවානේ. මම කියනවා කාට හරි උපදෙස් දෙනවා. අද ඉගෙන ගත්තු ඒවයි මේවා එකට යන හැටි බලන්න හොඳේ. You should not. ඒ කියන්නේ ඔයා නොකල යුතුයි නේද? මොකද්ද? මම මේ talk down කියන එක කියන්නේ හොඳේ. take down නෙමෙයි. මේ යට එක කියන්නේ. You should not talk down others. talk down others. talk down කියන්නේ එහෙනම් මොකද්ද? පහත් කරලා කතා කරනවා. others කියන්නේ අනිත් අයට. You should not talk down others. මම විතරයි දන්නේ කියලා හිතාගෙන වගේ අර මිනිස්සු රිද්දන්නේ මිනිසුන්ට. ආනේ ඔයා දන්න දෙයක් තියනවාද? අන්න එහෙම අනුන්ට කියන්න එපා කියන එක කියන්නේ you should not. එහෙනම් අද මෙතනදී ඔයා ඉගෙන ගන්නවා අර අපි ඉගෙන ගත්ත should use කරන හැටි. should not. නේද? phrasal verb එක මොකද්ද? talk down. talk down others කියන්නේ අනිත් අයට. මම කියනවා මට පහත් කරලා කතා කරන්න ඉන්න එපා. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ එහෙම? මට පහත් කරලා කතා කරන්න ඉන්න එපා ඔයා. නේද? don't come එන්න එපා. මොකටද? to talk down me. don't come to talk down me. I don't like it. I don't capital noun එක මම simple වෙදුනේ. I don't like it. මම ඒකට කැමති නෑ. Please stop it. දැන් ඒක නවත්තන්න. right now මේ දැම්ම. now කියන්නේ දැන් right now කියවනම් මේ දැම්ම. don't come to talk down me. එහෙම නැත්නම් talk me down. don't come to talk down me. I don't like it. මම ඒකට කැමති නෑ. Please stop it right now. right now කියන්නේ මේ දැම්මම. now කියන්නේ දැන්. right now කිව්වොත් මේ දැම්මම. දැම්ම මේක නවත්ත ගන්න. හරි. එහෙනම් ඒ වගේම අවසානයේ මේකේ තියෙනවා එක ක්‍රියාපදයක්. මෙන්න මේක. මෙන්න මෙයා. take down කියන්නේ ලියා ගන්නවා කියන එක. සමහර අය දන්නවා ඇති සමහර අය නොදන්නවා ඇති මේකේ තේරුම ලියනවා කියන එක. ලියා ගන්නවා write කියන එකට සමානයි. take down. මම ඔයාලට කියනවා students please නේද? take down. talk නෙමෙයි හොඳ take. this not. මේ සටහන. ළමයි මේ සටහන ලියා ගන්න. students please take down this not. ළමයි මේ සටහන ලියා ගන්නකෝ. right. එහෙනම් take down කියලා කියන්නේ ලියා ගන්නවා. මට පුළුවන් වුණා I could not. මට බැරි වුණා take down his name. සමහර මේක කියනවා මට බැරි වුණා ඔහුගේ නම ලියා ගන්න. please call him again. ඔෆිස් එකට අවිලා කවුරු හරි මොකක් හරි කියනවා නම ලියා ගන්න කියලා. ඔයාලට බැරි වෙනවා. ඒකට ඔයා කියනවා අයියෝ I'm sorry I couldn't take down his name. right කියන එකම තමයි මේ take down කියන්නේ. හරිද? එහෙනම් give up කියන්නේ අතාරිනවා. මේක තමයි last page එක. අත්තරලා දානවා. hand over කියන්නේ බාර දෙනවා. wipe out කියන්නේ අතු ගාලා දානවා.
හරිද? give up අතාරිනවා, hand over බාර දෙනවා, wipe out කියන්නේ අතු ගාලා දානවා, come along කියන්නේ come along, give up අතාරිනවා මම හු අතාරිනවා, I give up him, මම හු අතාරිනවා. මම මේක ලබන සතියේ තව ටිකක් පැහැදිලි කරන්නම්. I gave up him. ජෝන් සීනා රෙස්ලින් ගහනවා. එයා කොයි වෙලෙත් කියන්නේ never give up කියලා. never give up. කවදාවත් අතාරින්න එපා. එයාගේ ස්ලෝගන් එක. hand over බාර දෙනවා. නේද? please hand over your letter. ඔයාගේ ලියුම බාර දෙන්න. please hand over your letter to me. කරුණාකරලා ඔයාගේ ලියුම මට බාර දෙන්න. please hand over your letter to our office. ඔයාගේ ලියුම අපේ කාර්යාලයට බාර දෙන්න. can I hand over my assignment now? කැම්පස් ළමයි ඉන්නේ ගොඩක් නේද? ඉතින් මේ මගේ assignment එක දැන් බාර දෙන්න පුළුවන්ද? can I hand over my assignment now? wipe out කියන්නේ අතු ගාලා දානවා නේද? කියන්නේ තුරන් කරලා දානවා. අර අයින් කරලා දානවා. මම නිකන් කියන්නේ අතු ගා දමනවා. ඉහි දාලා දානවා. you should wipe out. මම should අද උගන්නපුවා තමයි use කරන්නේ මේ. you should wipe out bad thoughts, නරක සිතුවිලි. bad thoughts, නරක සිතුවිලි. come along කියන්නේ සමග එනවා. එක තේරුමක්. මේක තේරුම් ගොඩක් තියෙනවා. she came along with her mother. ඇයගේ අම්මත් එක්ක ආවේ. come along කියන්නේ කැටුව එනවා. සහිතව එනවා. ask for කියන්නේ මොකද්ද? ඉල්ලනවා. හරිද? අහනවා නෙමෙයි ඉල්ලනවා. හොඳට මතක තියාගන්න ask කියන්නේ අහනවා කියන එක. නමුත් අහනවා කියනවා කියන එක. නමුත් මේකට for දැම්මාට පස්සේ මොකද වෙන්නේ? තේරුම වෙනස් වෙනවා. එතකොට මොකද්ද හැදෙන්නේ? ඉල්ලනවා කියන එක හැදෙන්නේ. හොඳටම මතක තියාගන්න මේ කියන එක. මේක ගොඩාක් යදෙනවා. ඉල්ලනවා. උදාහරණයක් විදිහට my father මගේ තාත්තා මගෙන් සල්ලි ඉල්ලුවා. නේද? මගේ තාත්තා මගෙන් සල්ලි ඉල්ලුවා කියලා මම අන්තිම සෙන්ටෙන්ස් එක මේ කියන්නේ. my father right asked for money. මගේ තාත්තා සල්ලි ඉල්ලුවා. නේද? from me. my father asked for money from me. මගෙන්. නේද? මම කාට හරි උපදෙසක් දෙනවා. you can't ask for help now. or දැන් උදව් ඉල්ලන්න බෑ දැන්. you can't ask for help now because you have destroyed your image. ඔයා ඔයාගේ ප්‍රතිරූපය නැති කරගෙන ඉන්නේ දැන්. you can't ask for any help. ඔය විදිහට අපිට එක දේවල් කියන්න පුළුවන්. ask for. can I ask for මෙන්න මෙහෙම කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. can I ask for ඉල්ලන්න. can I ask for some money? මට සල්ලි ටිකක් ඉල්ලන්න පුළුවන්ද? can I ask for some money? තේරුණාද? ask for කියලා දැම්මොත් ඉල්ලනවා කියන එක. නිකන් ask දැම්මොත් අහනවා. I ask you a question. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් මං හිතනවා අඩක් දවසක ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. can එක ඒකේ sentence structure set එකක්ම. ඊළඟට could එක, ඊට පස්සේ should එක සහ phrasal verbs ටිකක් කතා කරා. ඉතින් මම අද ගොඩක් වෙලා ඉගෙනුවේ. දැන් වෙලාව රෑ 11:15යි. ඉතින් මම ඔයාලට මේ ක්ලාස් එක මේ වෙලාව ඉවර කරනවා. එහෙනම් ලෙසන් එකත් එක්ක join වෙච්ච ඔයාලා හැම කෙනාටම හොඳට ස්ටඩි කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉල්ලනවා. වැදගත්ම දේ තමයි homework ටික කරන්න ඕනේ. කරලා යොමු කළ යුතුයි. right. එහෙනම් අපි අදට වැඩසටහන අපේ ලෙසන් එක මේ විදිහට අවසන් කරනවා.